ගෙදර. right හරි එහෙමනම් මම හිතන්නේ ඔයා තව වැඩ කරගන්න ලකුණු 75න් උඩ ඔයාගේ ලකුණු තියාගන්න උත්සාහ කරන්න මහීෂා ඔයාට ඊට කරන්න පුළුවන් නෙත්මි ඇහෙනවද මාව නෙත්මි මාව ඇහෙනවද ඔව් සර්. නෙත්මිගේ ලකුණු කීයද තිබ්බේ 30යි. 30යි ඔයාගේ එතකොට තව ගොඩාක් වැඩ කරන්න වෙනවා අම්මා ළඟ ඉන්නවද ඉන්නවා. මේ නෙත්මි කොහොමද වැඩ තත්ත්වයේ අම්මා පාඩම් කරනවද වැඩ නම් සර් කරන්නෙත් නෑ මේ ගෙදර අඩ කරන්නෙත් නෑ. ඒක තමයි වැඩේ. ගෙදර වැඩ කරන්නෙම නැහැ. ගෙදර වැඩ ඉවන්නේ ගෙදර වැඩ කරන්නෙම නෑ පාඩම් කරන්නෙත් නෑ ක්ලාස් එකේ දෙන ටික විතරයි. නැහැ. ඒක තමයි. ඒක ලකුණු මම දැන් දන්නේ මම දන්නෙත් නෑ. ඉවරයක් කරා කියලා. හරි දැන් නෙත්මි දැන් අනිවාර්යෙන් හෝම්වර්ක් කරන්න ලබන දැන් මේ දැන් අද පාඩමක් උගන්වනවා. මම අද පාඩම උගන්වුවා පස්සේ ඒකේ හෝම්වර්ක් කරලා තිබ්බත් ලබන සතියේ මම ඔයාව ක්ලාස් එකට ගන්නෑ. මොනවා හරි දෙයක් කරලා එවන්න පුළුවන් නේ. එහෙම අතාරින්න එපා. දැන් අතාරියොත් එහෙම ඉංග්‍රීසි වලට 100 එකක් ගන්නවා කියන්නේ ලොකු දෙයක්. ඒතකොට එහෙමවත් ගන්න try කරන්නේ නැතුව එහෙම මේ අඩු වෙලා යනවා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා එහෙම කරගන්න නැතුව හෝම්වර්ක් කරන්න. වැරදෙන්න හරි කරන්න. එතකොට මම මාක් කරලා එවනවනේ ඒවා වැරදි ඒවා. ඒ නිසා මේ හරි උත්තර ගන්න විදිහ ඒවා ගන්න. හොඳට අහගෙන ඉඳලා වැඩ කරන්න. නැති වුණොත් ඔයාගේ ලකුණු තත්ත්වය ගොඩක් දුර්වලයි. ඒක ගැන හිතන්න. මේ හරි ඊළඟට ප්‍රීතිකා පේපර් එක ගැන දන්නේ නැද්ද ප්‍රීතිකා මොකක්ද සර්? ඔව් ඔයා පේපර් එක කරා නේද ඔව් සර්. කොහොමද ලකුණු 90ක් තියෙනවා. 90ක් තියෙනවා රයිට් අය කතා දෙකක් නෑ ප්‍රීතිකා අපිත් එක්ක එකතු වෙන්නේ ගිය අවුරුද්දේ ඉඳන් රයිට් වැඩ හරියට කරගෙන ගියාන් පස්සේ අපිට ඒ තැනට යන්න පුළුවන් ප්‍රීතිකාගේ කවුද ඉන්නේ ළඟ අයියා ඉන්නවා. අයියා ඉන්නේනේ රයිට් හරි එහෙමනම් වැඩ ටික කරගෙන යනවනේ ප්‍රීතිකා ඒ නිසා අපිට කතා කරන්න දෙයක් නැහැ ප්‍රීතිකා very good congratulations අපි බලමු වැඩිම ලකුණු කවුද highest marks වෙන්න ඇති අපි බලමු කොහොමද කියලා right හිෂානි අපිට මේ ළඟදී ක්ලාස් එකට එකතු වෙන්නේ කලින් ඉඳලා online ක්ලාස් වලට දැන් තමයි join වුනේ හිෂානිගේ ලකුණු කීයද හිෂානි නෙමෙයි 51යි සර්. 50 එකයි සර්. 51ක් තියනවද හොඳයිනේ right හිෂානි වැඩි කරගෙන යන්න මොකද ඔයා අලුතෙන්ම මේ ඔන්ලයින් ක්ලාස් වලට ඊයේ පෙරේද එකතු වුණේ ඒකත් එක්ක මට ඔයා ගැන කතා කරන්න අමාරුයි මිනුල්කි පේපර් එක කරාද මිනුල්කි නෑ සර් මං ගිය සතියේ පන්තිට ජොයින් වුන්නේ නෑ සිග්නල් ප්‍රශ්නයක් නිසා. සිග්නල් ප්‍රශ්නයක් නිසා පන්තිට ජොයින් වුනේ නැත්නම් රෙකෝඩින් එක ඇහුවේ නැද්ද? ඇහුවා සර්. එතකොට පේපර් එක දැන් මහීෂා ඔයා දන්න මහීෂා පේපර් එක කරේ රෙකෝඩින් එක බලාගෙන. ඔයාලට රෙකෝඩින් එක බලාගෙන පේපර් එක කරලා මට රචනා ප්‍රශ්න ටික එවුවා නම් ලකුණු ටික මේ ගන්න තිබ්බයි. ඒ කියන්නේ උනන්දුවක් නැහැ. පුතා නිකන් ක්ලාස් එකේ නිකන් ජොයින් වෙලා හිටියට වැඩක් නැහැ. ඔයාගේ උනන්දුව නැත්තම්. පේපර් එක ඒ රෙකෝඩින් එකේ තනිකර පේපර් එකනේ කරන්න දෙන්නේ. කොහොමද ඔයා පේපර් එක කරන්නේ? එහෙම ආවේ නැහැ. එහෙම කියලා බෑනේ. ආවෙත් නැහැ. ඔයාට විභාගේ දවසේදී මේ මොකක් හරි ලෙඩක් හැදුනොත් එහෙම බඩේ අමාරුවක් හැදුනොත් එහෙම. ඔයා බඩේ අමාරුව කියලා ඉඳලා විභාගෙට යන්න නැතුව ඉන්නවද? එහෙම වුණොත් ඔයාගේ ජීවිතේම ඉවරයි. එහෙම බෑ. රයිට්? එහෙම බෑ. ඒක උනන්දු තියෙනවා. අපි යනවා පියුමික ගාව. පියුමික කොහොමද ඔයාගේ ලකුණු තත්ත්වය? 94යි සර්. 94යි නේ. එතකොට අපේ ප්‍රීතිකා 90යි. ඒ පියුමික තමයි highest marks අරගෙන තියෙන්නේ. පියුමික හොඳයි. ඔය ටික දිගටම කරගෙන යන්න. ඔයාගේ වැරදිලා තියෙන්නේ මොනවද පියුමික?
සර් මේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ පොඩි දෙකක් හා හා හා. එතකොට පීමුගේ අම්මා ළඟ ඉන්නවද? අම්මා හෝ තාත්තා? නෑ සර්. නෑ නේ. හරි. වැඩ ටික කරගෙන යන්න පුතා. ඔයක වට ගන්න එපා. keep it up. right? දිගටම කරගෙන යන්න. සනුලි. සනුලි ලකුණු කීයද සනුලි? සර් හා? 32යි. 32යි. සනුලි ඔයාලට තේරෙනවනේ ඔයා අපිත් එක්ක ෆිසිකල් ක්ලාස් වල නම් හොඳට හිටියා. හොඳම ළමෙක්. හැබැයි ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න බැරි වුණ හින්දා ඔයාගේ ලකුණු තත්ත්වය අඩුම තත්ත්වයට ගිහින් තියෙනවා. ඔයාට දැන් ඉතින් තියෙන්නේ ඒවට බැන බැන ඉන්න එක නෙමෙයි දැන්වත් වැඩ ටික කරගෙන ඉස්සරහට යන එක. එහෙම තමයි ඉතින්. ඒ නිසා පුළුවන් උපරිමය කරන්න නැත්නම් අපරාධේ ඉංග්‍රීසි වලට ඔයාට රිසල්ට් අඩු වෙනවා කියන්නේ ඔයාගේ අනාගතේම අවුල් වෙනවා කියන එක තමයි. ඒ නිසා ඉංග්‍රීසි ගැන ඊට වඩා වැඩියෙන් හිතන්න. මෙසේජ් එකක් උතේ වල දෙනවා. සර් ඔව්. කවුද? මහේෂා කවුද? ඔය කතා කරන කෙනා කවුද කියලා මට තේරෙන්නේ නැහැ. සර් මහේෂාගේ මහේෂාගේ අම්මා. අම්මා ආවා සර්. හා හා හා. මහේෂා ඔව් මහේෂාගේ අම්මා ඇවිල්ලා තිනවා. අම්මා මේ කොහොමද දුවගේ ලකුණු තත්ත්වය ගැන සතුටුයිද? වැඩ ටික කරගෙන යනවද? පාඩම් කරනවද? චුට්ටක් කියන්නකෝ. ඔව් සර් උනන්දුවෙන් වැඩ නම් කරනවා. මේ අර ටික කාලේ මේ අතරමඟදී වගේනේ ජොයින් වුනේ රචනාව ටිකක් අමාරු නෑ ඉතින්. හා හා. ඒකේ ගැටලුව තමයි තියෙන්නේ මම හිතන්නේ. හා හා. නෑ මෙයාගේ ලකුණු අපි 72ක් තිබ්බා. ලකුණු නම් ඔව් ඒ නිසා මේ වැඩ කරගෙන යනවා. ඒ නිසා බය වෙන්න එපා. ඔව් සර්. තව ටිකක් උනන්දුවෙන් වැඩ කරාම අපිත් එක්ක දැන් ඔව් සර්. හරියට සමහර අපිට රෙකෝඩින් ආ ආ. ඔව් ඒක තමයි රෙකෝඩින් එක මේ හැම එකම දෙන්නේ ඔය ළමයි ගැන හිතලා තමයි නැත්නම් අර කට් වෙනවා හරි අම්මා හරි මට පැහැදිලි නෑ කතා ඔව් කරන්න සර්. මේ එතකොට මේ අනිත් එක තමයි හරි. දෙමව්පියෝ දැන් ඔක්කොම අහගෙන ඉන්නව ඇතිනේ මතක තියාගන්න ඔය ළමයිගේ ලකුණු තත්ත්වය මට තහවුරු කරලා මේ ඔය කියන එකම කියලා විශ්වාස කරන්න බෑ. ඒකට හේතුව ඔය පේපර් එක කරේ ගෙදර ඉඳන්. පේපර් එක කරේ ගෙදර ඉඳන් හැබැයි චුට්ටක් හරි ලකුණු ඔය ගානට වඩා ලකුණු 5ක් 10ක් අඩුවෙන් හරි මට විශ්වාස කරගන්න පුළුවන්. මොකද මෙයාලා මේ පේපරේ යනවත් එක්කමනේ කරන්න ගියේ. එතකොට කොපි කරන්නවත් උත්තර හොයන්නවත් ටිකක් වෙලාව නැහැ. හැබැයි ඒ විදියට හොර වැඩ කරලා ලකුණු අරගෙන නම් ඔය හරි උත්තර වලට වැරදි උත්තර වලට හරි දාගෙන නම් ඔය වැඩේ කරලා තියෙන්නේ. චුට්ටක් අම්මලා පේපර් එක බලලා මේ බලන්න ඔය කියන ලකුණු ඇත්තටම මේ හරිද කියලා. මොකද මම විශ්වාස කරනවා මම නම් අපිට බොරු කරන ළමයිට නම් හරියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ ගුරුවරුන්ට බොරු කියන්නවත් අම්මලා තාත්තලාට බොරු කියන්නවත් නෙමෙයි. ඔයාලට තියෙන දැන් ඔයාගේ ලකුණු අපි හිතමුකෝ 15යි කියලා. එහෙම අවුලක් නැහැ. ඒ ලකුණු 15යි කියලා ඔයාගේ හිතට වැදුනා නම් මම ඊළඟ පේපරේ ඊට වඩා ලකුණු 30ක් වැඩියෙන් ගන්නවා. ඊට වඩා ඉම්ප්‍රූව් වෙනවා කියලා වගේ හිතට යනවා නම් ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. එහෙම නැතුව බොරු ලකුණක් කියලා මට 50 ගාණක් තියෙනවා මට 70 ගාණක් තියෙනවා. එහෙම කියලා අපි රැවට්ටුවා නම් රැවට්ටලා තියෙන්නේ මම නෙමෙයි ඔයාගේ අම්මවත් නෙමෙයි ඔයාමයි ඔයාගේ ජීවිතේ රැවටිලා තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. මේ ඔන්ලයින් ක්ලාස් එක මට ඔයාලගේ ලකුණු ප්‍රමාණය හරියටම තහවුරු කරලා කියන්න බෑ. ඒක කියන්න බැරි ඔයාලගේ පේපර් එක ඔයාලා ලියනකොට මට ඔයාව හරියටම තනියෙන් ලියනවද කියලා ෂුවර් කරගන්න බෑ. වීඩියෝස් ඔන් කරලා කරන්න කියලා හැමෝටම කියන්න බෑ. ඒ කියන්නේ වීඩියෝස් ඔන් කරන්න පුළුවන් දරුවොත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. මොකද ඒ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඒ නිසා මට ඔයාලව අපහසුතාවයට ලක් කරන්න ඕනේ වෙන පන්ති වල වගේ ඔයාලට වීඩියෝස් ඔන් කරගෙනම පන්ති ඉන්න ඕනේ. කියලා මට ඕනනම් මේ රූල් එකක් දෙන්න පුළුවන් නේ. එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. මම ලොකු පන්තිවල මගේ උසස් පෙළ ක්ලාස් වලවත් මම එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්තේ ඒ දරුවෝ මේ ඒක වීඩියෝස් ඔන් කරේ නැතුණා කියලා ගැටලුවක් නැහැ. ක්ලාස් එකේ ඇක්ටිව්ලි පාටිසිපේට් වෙනවනේ. නේ? හරියට සාබන මෙතන ජනුත් අඩුයි. ජනුත්ගේ ලකුණුත් මම දැන් තිබ්බා. ජනුතුත් නුවරෙන් අපිත් එක්ක යසුරු වගේම එකතු වුණේ. එනිසා අම්මලා වග බලා ගන්න මෙයාලගේ ලකුණු ගත්තේ පේපරේ හරියටම තනියෙන්ද එහෙම නැත්නම්
කෝපි කරලාද කියන එක තේරුම් අරගන්න. මම හිතන්නේ අපිට සාර්ථක ලකුණු ප්‍රමාණයක් තියෙනවා. අපි ඉස්සරහටත් මේ විදිහට වැඩ කරගෙන යනවා. ඒත් එක්ක ඔයාලගේ දරුවන්ගේ ලකුණු වර්ධනය කරන්න මට හැකි වේවි. ෂුවර්. මොකද අපේ දැන් නුවර ප්‍රදේශවල ඉන්න දරුවෝ ඉන්නවා අපිත් එක්ක. ඒක යාලා නම් ඔයාලා ඉන්නේ කම්පිටිටිව් ඒරියා එක. නමුත් අපේ ගම්වල ළමයි අපි තරඟකාරී බව අඩු වෙලා තිබ්බත් අපේ ඉංග්‍රීසි වලට A සාමාර්ථයක් B සාමාර්ථයක් කියන්නේ හීනයක් වෙලා තිබ්බා අපේ ප්‍රදේශවලට. අපි A සාමාර්ථ ගණනාවක් B සාමාර්ථ ගණනාවක් එක ඉතිහාසයේ දැවැන්ත ප්‍රතිඵල දීලා තියෙනවා. ඒ නිසා තහවුරු කර මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔයාලට අපේ ලොකු වෙනසක් මගේ ඉගැන්වීම් රටාව වෙන කිසිම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න බැරි වෙන විදිහට මම ඉගැන්වීම් රටාව හදාගෙන ඔයාලත් එක්ක ගනුදෙනු කරනවා. හරි. එහෙමනම් ගොඩක් ස්තුතියි දෙමාපියෝ සහභාගී වුණාට. අපි අද ක්ලාස් එක දැන් පටන් ගන්නවා. අපි මේ වගේම ඉක්මනින් තවත් පේපර් එකක් කරලා ආයෙත් දෙමාපියෝ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ පාඩම් ගොඩක් ඒවා දැන් ඉවරයි. දැන් අපිට ටිකෙන් ටිකටම පේපර් තමයි කරන්න තියෙන්නේ. right? ඒ නිසා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. හරි. thank you. අපි අද සහභාගී වුණ දෙමාපියන්ට අපි බලමු අද පාඩම ඉගෙන ගන්න. හරි පුතේ. ඔන්න එහෙනම් පාඩමට යනවා බ්‍රේක් එකක් ඕනේ නැතුව දෙන්නේ. බ්‍රේක් එකක් ගන්න ඕනේ. අපි බ්‍රේක් එකක් ගන්න වුණොත් පොඩි වෙලාවක් ගමු. අද අපි ඉගෙන ගන්නවා අපිට ප්‍රබල පාඩම් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඔබේ වයසට පොඩ්ඩක් එහෙම නැත්නම් ගොඩක් උගන්නන්නේ නැහැ. මොකද ඔබේ වයසට අවශ්‍ය ප්‍රමාණය ඉගෙන ගත්තම ඇති. එතකොට දැන් මේ අද ඉගෙන ගන්න පාඩම පැසිව් වොයිස්. ඊළඟ මේ පාඩම ඉවරනාට පස්සේ මම ඔයාලට උගන්වන්නේ රිපෝටඩ් ස්පීච්. පැහැදිලිද? ඒතර පැසිව් වොයිස් සහ රිපෝටඩ් ස්පීච් කියන පාඩම් දෙක විභාගෙට සාමාන්‍ය පෙළ විභාගෙට ඍජුවම චෙක් කරන පාඩම් දෙකක්. මේ පාඩම් දෙක සරල පාඩම් දෙකක් නෙමෙයි. සංකීර්ණ පාඩම් දෙකක්. මේ පාඩම් දෙක සරලව උගන්වන්න මම විවිධ ක්‍රම පාවිච්චි කරලා ඔයාලට උගන්වනවා. එතකොට ඔයාලා දැන් ගොඩක් ළමයිට තියෙන ප්‍රශ්නේ තමයි පැසිව් වොයිස් ඉගෙනුවාම පස්සේ ඇක්ටිව් වොයිස් අමතක වෙලා යනවා. පැසිව් වොයිස් ඉගෙනුවාට පස්සේ ඇක්ටිව් වොයිස් අමතක වෙලා යනවා. දෙයියනේ අපිට 100 ඉංග්‍රීසි වලට 100ක සහ 100කට එහා යන්න ඇක්ටිව් වොයිස් තමයි උදව් කරන්නේ. කතුකාරක වාක්‍ය. නමුත් කර්මකාරක වාක්‍ය ඉගෙන ගත්තම ඇක්ටිව් වොයිස් උත් බෑ පැසිව් වොයිස් උත් බෑ කියන සමහර විට පටල ගන්න ළමයි ඉන්නවා. ඒ නිසා කරුණාකර මේ කතා කරන්නේ වෙනත් වාක්‍ය රටාවක් කියන එක මතක තියාගෙන වෙනත් වාක්‍ය වර්ගයක් කියන එක මතක තියාගන්න අර ඉගෙනගත්ත දේවල් කතුරු ක්‍රියාපදේ කාර්යක්‍රමගත පිළිවෙලට එන ඒ සියලුම දේවල් අමතක කිරීමක් කරන්න එපා. ඒ වාක්‍ය නැවත බලන්න ඇක්ටිව් වොයිස් වර්තමාන කාල අතීත කාල අනාගත කාල මින් ලා ක්‍රියාපද නිවැරදිව කොහොමද වාක්‍යයක දාන්නේ කතුරු ක්‍රියාපදේ කාර්යක්‍රමගත පිළිවෙලට ලස්සනට දාලා වාක්‍ය ටික ලියාගන්නේ කොහොමද කියන එක පැහැදිලිව මතක තියාගෙන ඉන්න. අද අපි ඔය කතුරු ක්‍රියාපදේ කාර්යක්‍රමගත පිළිවෙලට එහා ගියපු වෙනත් වාක්‍ය රටාවත් එක්ක ලියන වාක්‍ය එන මේවා කලාතුරකින් තමයි මේ වාක්‍ය පාවිච්චි කරන්නේ. හැමතැනම මේ වාක්‍ය පාවිච්චි කරන්න බෑ. එතකොට මේ කලාතුරකින් ලියන වාක්‍ය වර්ගය නිසා ඔයාලා මේ හැමදාම ලියන වාක්‍ය අමතක කරන්න එපා. ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් අමතක කරන්න එපා. අපි ඇක්ටිව් වොයිස් ලස්සනට කතා කරලා තියෙන්නේ. chart එකක් එක්ක වර්තමාන කාල ක්‍රියාපද කොහොමද පාවිච්චි කරන්නේ? අතීත කාල ක්‍රියාපද කොහොමද පාවිච්චි කරන්නේ? අනාගත කාල ක්‍රියාපද කොහොමද පාවිච්චි කරන්නේ? ing දාපු ක්‍රියාපද මින් ක්‍රියාපද කොහොමද පාවිච්චි කරන්නේ? ලා ක්‍රියාපද කොහොමද පාවිච්චි කරන්නේ කියන පැහැදිලිව අපි ඉගෙනගෙන තියෙනවා. දැන් පුතාලා අද අපි ඉගෙන ගන්න යන්නේ ඔය කතුරුකාරක වාක්‍ය නෙමෙයි කර්මකාරක වාක්‍ය ගැන. ඒ නිසා මේක අපි ඉංග්‍රීසියෙන් කියන පැසිව් වොයිස් කියලා මාතෘකාව ලියා ගන්න. පැසිව් වොයිස්. පැසිව් වොයිස්. පැසිව් වොයිස්. right. ඇයි අපිට කර්මකාරක වාක්‍ය ලියන්නේ? සර් ඔව්. සර් මේ අමාරු මේ හිමීට නැහැනේ වොලියුම් එක අඩු වෙලා. දැන් බලන්න. එහෙනම්. සර් මයික් එක ළඟට ගත්තා නම් හරි. දැන් එහෙනවද? දැන් එහෙනම් සර්. මේක හරි අමාරුයි මෙහෙම මේ දෙකම පාවිච්චි කරන්න හරි කමන්නේ කියන්න හරි. එතකොට පැසිව් වොයිස් වාගේ මට මයික් එක මාරු කරන්න වෙනවා. ඒක මාරු කරන්න කියලා මේ දවස්වල පොඩි ක්ලාස් වැඩි. ඒ නිසා මට එහාම යන්න වෙලාවක් නැතුව ඉන්නේ. කොහොම හරි කමන්නේ ඉක්මන් කරලා හදා ගන්නම්. පැසිව් වොයිස්. එතකොට මේ පැසිව් වොයිස් වාක්‍යයක් අපි ලියන්නේ ඇයි? right මේවට අපි සිංහලෙන් කියන්නේ කර්මකාරක කියලා. කර්මකාරක වාක්‍ය. පුතාලා අපි දන්නවා මීට කලින් ලියපු වාක්‍ය මේක කලින් ලියපු වාක්‍ය
කර්තෘකාරක වාක්‍ය ලිව්වේ කොහොමද කියලා ඔයාලට මතකද? කර්තෘකාරක හේවත් ඇක්ටිව් වොයිස් වාක්‍ය ලියපු විදිහ ඔයාලට මතකද? ඇක්ටිව් වොයිස් වාක්‍යයේ ස්ට්‍රක්චර් එක මොකද්ද? කර්තෘ කියන්නේ ක්‍රියාව කරන කෙනානේ. කර්තෘ ක්‍රියාපදය ඊට පස්සේ කාටද මොකද්ද? එහෙම නැත්නම් තව ස්ට්‍රක්චර් එකක් මම ඔයාලට කියලා දුන්නා. මොකද්ද ඊළඟ ක්‍රමය පිළිවෙල කර්තෘ ක්‍රියාපදය මොකද්ද කියලා ඉස්සරහට දාලා to කාටද කියලා ලියන විදිය. දෙකෙන්ම හරිනේ. කොහොම වුණත් මේ සමාජිකයෝ 4 දෙනා තමයි වාක්‍යයක ඉන්නේ. කවුද මේ සමාජිකයෝ 4 දෙනා? කර්තෘ ක්‍රියාපදය කාටද මොකද්ද? ඔය පද 4 එකතු පිළිවෙලට හැදුවන් පස්සේ අපිට කර්තෘකාරක වාක්‍යයක හදන්න පුළුවන්. කර්තෘකාරක වාක්‍යයක් ලියද්දී මේ කාටද මොකද්ද කියන එක අනිවාර්ය නැහැ. කර්තෘ ක්‍රියාපදයේ තිබ්බ පමණින් ඒක වාක්‍යයක් බවට හරවලා අපිට ලියන්න හැකියාව තියෙනවා. එතකොට පුතා දැන් මේ ඇක්ටිව් වොයිස් හරිද? පැසිව් වොයිස් වාක්‍යවල කර්මකාරක වාක්‍යවල අපිට සමහර විට මේ කර්තෘ නෙමේ highlight කරන්න ඕනේ. ඒ කර්තෘට භාජනය වෙන දේ. right? දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය right ලේ දන් දීමේ blood donation campaign එකක් කරනවා ලබන මාසෙට. පැහැදිලිද? එතකොට ඔයා highlight කරන්න යන්නේ දැන් මේක ක්‍රියාව කරන කෙනා නම්. ක්‍රියාව කරන කෙනා කවුද? ක්‍රියාව කරන කෙනා තමයි ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය. ඉංග්‍රීසි ලිටරරි ඇසෝසියේෂන් එක තමයි ක්‍රියාව කරන්නේ. මොකද්ද කරන්නේ? ලේ දන් දීමේ කඳවුරක්. blood donation campaign එකක්. පැහැදිලිනේ? කරන්නේ blood donation campaign එකක්. එතකොට ක්‍රියාව කරන්න කවුද? ක්‍රියාව කරන්නේ මේ කර්තෘ ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය. එතකොට ඔයා ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය ලේ දන් දීමේ කඳවුරක් කරනවා ඊළඟ මාසේ. right? එහෙම කියද්දී අපි කර්තෘව ප්‍රධාන English Literacy Association has organized a blood donation campaign next week. එහෙම කියන්න පුළුවන්. එතකොට අපි ප්‍රධානය දෙන්නේ කර්තෘ කියන්නේ කවුද? ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය. පැහැදිලිනේ? හැබැයි සාහිත්‍ය සමිතිය කියන්නේ නැතුව අපිට ඕනේ highlight කරන්න ලේ දන් දීමේ කඳවුරක් තමයි ලබන සතියේ තියෙන්නේ. ඒක හදපේක ඒක කරන එක අපිට වැඩක් නැහැ. කරන එක නෙමෙයි අපි highlight කරන්න යන්නේ ලේ දන් දීමේ කඳවුර. එතකොට පුතේ ලේ දන් දීමේ කඳවුර ක්‍රියාව කරන කෙනා නෙමෙයිනේ කර්මය. ක්‍රියාවට භාජනය වෙන කෙනා. එතකොට ක්‍රියාවට භාජනය වෙන කෙනා ගැන highlight කරලා කියන වාක්‍ය වලට තමයි. කියන්නේ කර්මය උලුප්පලා දාලා ලියන වාක්‍ය වලට තමයි අපි කියන්නේ කර්මකාරක වාක්‍ය කියලා. කියන්නේ passive voice වාක්‍ය වල කර්තෘට නෙමෙයි ප්‍රධාන තැන දෙන්නේ කර්මය. පැහැදිලිනේ? passive voice වාක්‍ය වල අපි අංක 1 වාක්‍යයේ ප්‍රධානියා බවට පත් කරගන්නේ මොන වාක්‍යද? මොන වචනේද? කර්මය. ඉතින් ඒ නිසා දැන් කාට හරි අනේස කොහොම මොනවා කිව්වත් මට තේරෙන්නේ නැහැ නේ passive voice. තේරෙන්න විදියට මෙහෙම කිව්වොත් එහෙම කර්තෘ නැති වාක්‍ය කර්මකාරක වාක්‍ය. කර්තෘ නැති වාක්‍ය අපිට පුළුවන් කර්මකාරක වාක්‍ය කියලා කියන්න. ඒ කියන්නේ කර්තෘ නැහැ කර්මය තමයි ප්‍රධාන. දැන් උදාහරණයක් ගන්නම්. සීනි භාවිතා කරනවා තේ එකක් හදන්න. හිතන්න පුතේ. සීනි භාවිතා කරනවා තේ එකක් හදන්න. කවුද සීනි පාවිච්චි කරන්නේ? පාවිච්චි කරන කෙනා නේ. නේ? සීනි භාවිතා කරනවා තේ එකක් හදන්න කිව්වම කවුද සීනි භාවිතා කරන්නේ? එහෙම සඳහනක් නැහැ. අන්න ඒ වගේ වාක්‍ය ලියන්න තමයි පැසිව් වාක්‍ය ඕනේ වෙන්නේ. මොකද සීනි භාවිතා කරන දේ ඒක තමයි අංක 1 ප්‍රධානිය කරගන්නේ වාක්‍යය. සීනි ගැන දැන් කියන්නේ. ඒ භාවිතා කරන කෙනා ගැන නෙමෙයි. අන්න ඒ නිසා කර්මකාරක වාක්‍ය අපිට යම් අවස්ථාවලදී ලියන්න සිද්ධ වෙනවා. කර්තෘ අවශ්‍ය නැති වෙලාවදී. කර්තෘ සඳහනක් කරන්න අවශ්‍ය නැති වෙලාවදී කර්මකාරක වාක්‍ය ලියන්න වෙනවා. right. ඒ නිසා දැන් කර්තෘ නෙමෙයි වාක්‍යයේ ප්‍රධානය වෙන්නේ එක්කෝ මොකද්ද කියන එක එක්කෝ කාටද කියන එක. right. එහෙමනම් මම ලියන්නම් මෙතන passive voice වාක්‍යවල කර්මකාරක වාක්‍යවල අපි ඉස්සරහට ගන්නවා එක්කෝ කාටද කියන එක ඉස්සරහට. එහෙම නැත්නම් මොකද්ද කියන එක ඉස්සරහට. කාටද මොකද්ද කියන එක ඉස්සරහට අරගෙන
ලියන වාක්‍යය තමයි කර්මකාරක වාක්‍ය කියන්නේ. මම මේකේ ස්ට්‍රක්චර් කියලා දෙන්නම් පස්සේ. දැනට ඕක තමයි මතක තියාගන්න. මොනවද කර්මකාරක වාක්‍ය කියලා ඇහුවොත් එහෙම ඔයාලට කෙටිම උත්තරේ තියෙන්නේ කර්මය ප්‍රදාන කරගත් වාක්‍ය. එහෙමත් නැත්නම් කාටද කියන එකයි මොකද්ද කියන එකයි කාටද කියන එක හෝ මොකද්ද කියන එක හරි ඉස්සරහට දාලා ලියන වාක්‍ය වලට අපි කියනවා පැසිව් වොයිස් කියලා. දැන් සමහර අයට කර්මය අඳුර ගන්න බෑ. අපේ පන්තියේ අයට කර්මය අඳුර ගන්න බැරි වෙන්න බෑ. මොකද කර්මය කියන්නේ එක්ක කාටද කියන එක එක්ක මොකද්ද කියන එක. ක්‍රියාවට භාජනය වෙන කෙනා. ක්‍රියාවට භාජනය වෙන කෙනා කාටද හෝ මොකද්ද? ඔය පද දෙකෙන් එකක් වාක්‍ය ඉස්සරහට දාලා ලියන වාක්‍ය වලට කියනවා පැසිව් වොයිස් වාක්‍ය කියලා. පැහැදිලිනේ? රයිට්. දැන් ඔයාලා මේක ලස්සනට ලියාගන්න. ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් ලස්සනට ලියාගන්න. හරි සර්. දිල්ෂාන් ලියලා ඉවරද? ඔව් සර්. හරි. දිල්ෂාන් මම දෙයක් කියන්නම්. දිල්ෂාන් ගැන මම ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. දිල්ෂාන් ගොඩාක් දක්ෂයි. මට හරි දුකයි. ඔයාගේ ලකුණු ඇහුවට පස්සේ කරුණාකර දැන් නම් පාඩම් කරන්න පුතා. නැති වුණොත් ඔයාගේ තිබ්බ විදිහට ඔයාගේ හිටපු විදිහට ලකුණු ගොඩාක් මදි. ඒක ඔයාටම තේරෙන්න බෑ. ඒක ගොඩක් මදි. ඒ නිසා වැඩ කරන්න. right? දිල්ෂාන්ගේ මොනවද මේ ගොඩක් අඩු වෙලා තියෙන්නේ? ලකුණු මොනවටද ගොඩක් අඩු වෙලා තියෙන්නේ? දිල්ෂාන් දිල්ෂාන්ට ගොඩක් මොනවටද ලකුණු නැත්තේ? සමහරක් ඒ වගේ එක අකුරක් එහෙම වැරදුනේ වලට දැම්මා. ඔය වැරද්ද දාන්න ඕනි. ඒ නිසා එක අකුරක්වත් එහෙම වරද්ද ගන්න නැතුව ඉස්සරහට වැඩ කරන්න දැන් ඔන්න පාඩම් කරන්න ඕනි. ලබන සැරේ ලකුණු තිබ්බ නැත්නම් මම එලවන පන්ති. right? ඇහෙන්නේ නැහැ සර් කියලා දාලා දෙනවා කල්පනිය. මම කතා කරනකොට දිල්ෂාන්ලා හිම උත්තර දෙනවා. මාරු ප්‍රශ්නයක් නෑ. ඇහෙන්නේ නැහැ කියනවා. right? පොඩ්ඩක් ඉන්න. මට විනාඩියක් දෙන්න විනාඩියක්. හරි දැමුත් ඇහෙන්නේ නැද්ද? හොඳට ඇහෙනවා කියලා දිල්ෂාන් දාලා තියෙනවා. ජනුත් රෙකෝඩින් දානවද කියලා අහනවා. රෙකෝඩින් දාන්නේ මුල් ටිකේ රෙකෝඩින් දාන්න දෙන්නේ නැහැ පුතා. අපි මේ පාඩම පටන් ගත්තා විතරයි. ඔයාලගේ අම්මලාට කතා කරා අපි. ජනුත්ගේ ලකුණු මට මතක විදිහට 70 ගාණක් විතර තිබ්බනේ. 70 ගාණක් හරි මොකක් හරි. ජනුත් කොහොමද ඔයාගේ ලකුණු? 78යි නේ. රයිට්. ඔයාගේ ලකුණු ගැන ඔයාලට සතුටුයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. මොකද ඔයාගේ මුල් එක්සෑම් වල ලකුණු කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒක බලන්න අපි අම්මලාටත් කතා කරා වැඩ ටික කරගෙන යන්න. රයිට්. ලකුණු මට නම් ඇති 78ක් කියන ඊට වඩා යන්න පුළුවන්. නමුත් තව ටිකක් අඩ කරලා ඔය ලකුණු ටික රඳවගෙන තියාගන්න. රයිට්. සනුලි කියනවා දැන් හොඳට ඇහෙනවා කියලා. රයිට්. මේක ලියාගත්තා. දැන් ලියන්න කර්මය ප්‍රදාන කරගත්. රයිට්. ජනුත් දාලා තියෙනවා කලින් මීට වඩා අඩුයි කියලා. සතුටු පුතා. රයිට්. බලමු මීට වඩා
progress එකක් මේ අවුරුද්දේ අග වෙනකොට මම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. right? ලියන්න. කර්මය ප්‍රදාන කරගත් වාක්‍ය කර්මය ප්‍රදාන කරගත් වාක්‍ය passive voice ලෙස හඳුන්වයි. passive voice ලෙස හඳුන්වයි. කර්මය ප්‍රදාන කරගත් වාක්‍ය passive voice ලෙස හඳුන්වයි. කර්මය ප්‍රදාන කරගත් වාක්‍ය passive voice ලෙස හඳුන්වයි. හොඳයි. කර්මය නෙමේ කර්මය. කර්මය කියන්නේ මොකද්ද? කාටද කියන එක හරි මොකද්ද කියන එක හරි. මතක තියාගන්න කර්මය කියන්නේ එක්ක කාටද කියන එක එහෙම නැත්නම් මොකද්ද කියන එක. ඔබ්ජෙක්ට් එක කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඔබ්ජෙක්ට් එක. සමහර අයට ඔබ්ජෙක්ට් එක තේරෙන්නේ නැහැ. ඔබ්ජෙක්ට් එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. කර්මය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන දන්නේ නැහැ. එහෙම වුණා පස්සේ සර් තමයි මතක් වෙන්න ඕනේ. මොකද්ද කර්මය කියන්නේ? එක්ක කාටද එක්ක මොකද්ද? නේ? කාටද කියන එක හරි එහෙම නැත්නම් මොකද්ද කියන එක තමයි කර්මය වෙන්නේ. right. ලියන්න තරුවක් දාලා ඊළඟට දවල් තරු day stars right දවල් තරුවක් දාගන්න. දවල් තරුවක් දාලා ලියන්න පුතේ මෙම වාක්‍යවල කර්තෘ බොහෝ දුරට නැත. 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 ඔන්න පුතා මේ වාක්‍යවල කර්තෘ ගොඩක් වෙලාවට නැහැ. කර්තෘ ඉන්න ඕනේ නැහැ. කර්තෘ නැති වාක්‍ය ලියන්න තමයි කර්මකාරක වාක්‍ය පාවිච්චි කරන්නේ. right මෙම වාක්‍යවල බොහෝ දුරට කර්තෘ නැත. ලියන්න ඒකටම. නමුත් කර්තෘ සඳහන් කළ යුතුම අවස්ථාවලදී වාක්‍යයේ අගට බයියගෙන වැරදුනා බයියගෙන නෙමේ බයි යොදා මේ බයි යොදා බයියගෙන නෙමේ බයි යොදා කර්තෘ ලියනු ලබයි. ක්‍රියාව කරන්නා ලියනු ලබයි. කියන්නේ කර්තෘ ලියනු ලබයි. right. චූටි අනුමාතුවක් ගන්න. passive voice වාක්‍යවල මූලික ලක්ෂණ basic features passive voice වාක්‍යවල මූලික ලක්ෂණ passive voice වාක්‍යවල මූලික ලක්ෂණ passive voice වාක්‍යවල මූලික ලක්ෂණය අංක 1 මේ වාක්‍යයේ පළමු පදය කර්මය හෙවත් කාටද හෝ මොකද්ද කියන එක කාටද හරි මොකද්ද කියන එක
විය යුතුයි. මේ වාක්‍යයේ පළවෙනි පදය අනිවාර්යයෙන්ම කර්මය වෙන්න ඕනේ. විය යුතුය. මේ වාක්‍යවල පළවෙනි පදය කර්මය වෙන්න ඕනේ. කලින් නම් කතුරුනේ දෙන්නේ. වාක්‍යයේ පළවෙනි පදේ වෙනකොට. දැන් කර්මය දාන්න. දැන් කර්මය ඉන්නේ. කතුරුනේ. right. දෙවනියා. දෙවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය. හැම තිස්සෙම පුතේ පැසිව් වොයිස් වාක්‍යයක් නම් හැම තිස්සෙම ක්‍රියාපදය ලා ක්‍රියාපදයක්. ලා ක්‍රියාපද තියෙන්නේ කීවෙනි තීරුවේද? තුන්වෙනි තීරුවේ. තුන්වෙනි තීරුවේ ක්‍රියාපද වලට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? past participle verb එක. හැම තිස්සෙම ක්‍රියාපදය මේ වාක්‍ය වල ලියන හැම ක්‍රියාපදයම ලා ස්වරූපේ ක්‍රියාපදේ වෙන්න ඕන. මාරයිනේ. ලියන හැම ක්‍රියාපදයක්ම ලා ක්‍රියාපදේ වෙන්න ඕන. right. එහෙනම් ලියන්න සෑම විටම ක්‍රියාපදය past participle සෑම විටම ක්‍රියාපදය past participle right වරහන්ත ලියන්න ලා ක්‍රියාපදේ අපි මෙයාලා ඉගෙන ගත්තේ ලා ක්‍රියාපද කියලා. විය යුතුයි. සෑම විටම ක්‍රියාපදය past participle විය යුතුයි. හැම තිස්සෙම ඔයා passive voice වාක්‍ය නම් ක්‍රියාපදේ past participle වෙන්න ඕනේ. ක්‍රියාපදේ past participle වුනේ නැත්නම් ඒක passive voice වාක්‍යයක් නෙවෙයි. passive voice වාක්‍යයක පළවෙනි පදයේ කර්මය වෙන්න ඕනි. ඒක දැන් ඔළුවේ තියාගන්න. passive voice වාක්‍යයක ක්‍රියාපදේ හැමතිස්සම past participle වෙන්න ඕනේ. passive voice වාක්‍යයක ක්‍රියාපදේ හැමතිස්සම past participle වෙන්න ඕනේ. right. අංක 3 මේකේ විශේෂත්වයක් තියෙනවා පුතේ. past participle ක්‍රියාපදයේ ඉස්සරහින් past participle ක්‍රියාපදයට පෙර නිතරම be verb එකක් තියෙන්නත් ඕනේ. දැන් passive voice වාක්‍ය අඳුර ගන්න හරි ලේසි. past participle ක්‍රියාපදයේ ඉස්සරහින් හැමතිස්සම මොකද තියෙන්න ඕනේ? be verb එක. එතකොට හිතන්නකෝ දැන් අපි හිතමුකෝ write wrote written කියන්නේ ලා ස්වරූපේ ක්‍රියාපදේනේ written. දැන් ලා ස්වරූපේ ක්‍රියාපදයේ ඉස්සරහින් අපිට තියෙන්නේ be verb එකක්. එක්කෝ am written වෙන්න ඕනේ, එක්කෝ was written වෙන්න ඕනේ, එක්කෝ is written වෙන්න ඕනේ, එක්කෝ are written වෙන්න ඕනේ. එහෙම නැත්නම් have been written වෙන්න ඕනේ, has been written වෙන්න ඕනේ, can be written වෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ ලා ක්‍රියාපදයේ ඉස්සරහින් be verb එකක් තියෙන්න ඕනේ. මොකක් හරි be verb එකක් තියෙන්න ඕනේ. ඒක තමයි passive voice එක. දැන් මෙතන ලියාගන්න. last past participle ක්‍රියාපදයට පෙර past participle ක්‍රියාපදයට පෙර be verb එකක් තිබිය යුතුයි. past participle ක්‍රියාපදයට පෙර be verb එකක් තිබිය යුතුයි. හරිනේ? ඔය ටික තමයි හොඳට මතක තියාගන්න ඕනේ. පළමු පදයේ කර්මය වෙන්න ඕනේ. දෙවෙනි පදයේ සෑම විටම ක්‍රියාපදයේ past participle වෙන්න ඕනේ. අනිත් එක තුන්වෙනි එක තමයි හැමතිස්සෙම past participle ක්‍රියාපදයට ඉස්සරහින් be verb එකක් තියෙන්න ඕනේ. මේ වගේ මේ බාන be verb එකක් තියෙනවා past participle ක්‍රියාපදයට ඉස්සරහින්. ඔය තුන ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඕනේ. right. මේ තුන ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඕනේ. right. දැන් වෙලාව 10ට 10යි. ඔයාලට පුළුවන් මේක ලියා ගන්න. මේ ටික ලියාගෙන විනාඩි 5ක right. දැන් වෙලාව ඇවිල්ලා 9:50යි. 10 නෙමෙයි 9:50යි. 9:55ට ක්ලාස් එකට එන්න. මම ක්ලාස් එකට ඇවිල්ලා කතා කරන්නම්. අනිවාර්යෙන් ඔයාලා 9:55ට ක්ලාස් එකට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න. හරිනේ? ඔයාලට දැන් පුළුවන් බ්‍රේක් එකක් ගන්න. මම 9:55ට ක්ලාස් එකට ඇවිල්ලා ඔයාලට කතා කරනවා. එතකොට මේ ටික ලියාගෙන බ්‍රේක් එක ගන්න.
9:55ට අනිවාර්යෙන් එන්නේ. මම ක්ලාස් එක ඔයාලා ආවත් Guru-guru. හරි. අපි ක්ලාස් එක පටන් ගන්න යන්නේ. ක්ලාස් එකට එන්න පුතේ හැමෝම. හරි. මම හිතනවා ඇවිල්ලා ඇති කියලා කට්ටිය හැමෝම. අපි දන්නවා පැසිව් වොයිස් වාක්‍යයක දැන් මොනවාද ප්‍රධාන ලක්ෂණ කියලා. වාක්‍යයේ ප්‍රධානියා වාක්‍යයේ මුලින්ම ලියන්නේ කර්මය. ඊට පස්සේ හැමතිස්සෙම ලියන හැම ක්‍රියාපදයේම ලාස රූපේ ක්‍රියාපද වෙන්න ඕනි, පාස් පාර්ටිසිපල් ක්‍රියාපද වෙන්න ඕනි. ඒ පාස් පාර්ටිසිපල් ක්‍රියාපදෙට ඉස්සරහින් be verb එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. be verb එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. පැහැදිලිනේ?
එතකොට be verb එක අනිවාර්යෙන් දාද්දී අපිට ඒක අඳුර ගන්න පුළුවන්. ඕනිම වාක්‍යයක be verb එකකුයි past participle ක්‍රියාපදයක් තියෙනවා නම් sure ඒක කර්මකාරක වාක්‍යයක්, passive voice වාක්‍යයක්. ඒක කර්තෘකාරක වාක්‍යයක් නෙමෙයි. කර්තෘකාරක වාක්‍යවල නිකමට හිතන්න be verb එකකට පස්සේ දැම්මේ ing ක්‍රියාපද. එහෙම නැතුව be verb එකට පස්සේ දැම්මේ මේ ලාසරුපී ක්‍රියාපද නෙමෙයි. කර්තෘකාරක වාක්‍යවල be verb එකට පස්සේ එන්නේ ing ක්‍රියාපද. හැබැයි කර්මකාරක වාක්‍ය හැම එකම passive voice වාක්‍ය හැම එකම ලා ක්‍රියාපදයට පස්සේ be verb එකට පස්සේ ඉන්නේ ලා ක්‍රියාපද. be verb එකට පස්සේ ලා ක්‍රියාපදයක් එනවා නම් sure එක passive voice වාක්‍ය. sure එක passive voice වාක්‍ය. එතකොට පුතේ දැන් අපිට වෙනවා කර්තෘකාරක වාක්‍යවල කනවා කියන්නේ අපි මොකද්ද කිව්වේ? කනවා කියන්නේ කිව්වේ eat කියලා. කනවා කියන්නේ අපි කිව්වේ eat කියලා. කර්තෘකාරක වාක්‍යයේ කනවා කියන්නේ කිව්වේ eat කියලා. eat කියන්නේ විතරක් නෙමෙයි කනවා කියන්න අපි කියනවා eats කියලා. ඔයාලට මතක ඇතිනේ. eats කියලාත් කියනවා. කනවටත් eat කියනවා. eats කියන්නේ කනවම තමයි. ඇයි ඒ? කතරුත් එක්ක ගලපනවනේ අපි. ඒක වචන පදත් එක්ක s එකක් දානවනේ. ඒක කොහොම වුණත් දැන් කමි කිව්වත් කනවා, කමු කිව්වත් කනවනේ. කති කිව්වත් කනවා. දැන් සිංහලේ එහෙම ගොඩක් තියෙනවා. ඉංග්‍රීසි වල දෙයිනේ කියලා දෙකයි තියෙන්නේ. රයිට් මම ගොඩක් ලේසි වෙන්න මම මේ පැත්තේ තියාගන්න eat කනවා eats ඒත් කනවා. රයිට් එතකොට අපිට කර්තෘකාරක වාක්‍යවල රයිට් මේ තියෙන active voice වල active voice වල කනවා කියන්න මෙහෙම right කනවා passive voice වල කනවා කියන්නේ කොහොමද passive voice වල කනවා කියන්නේ අපි කියන්නේ මොකද්ද දැන් අපි ඒක තමයි ඉගෙන ගන්න passive voice කියලා ලිව්වේ ඔයාලා මේ මට පේන්නේ ලයිට් එකේ පේන්නේ නැහැ වගේ passive voice දන්නවනේ passive voice right එතකොට කනවා කියන්න නෙමෙයි කෑවා කියන්න නෙමෙයි කාවි කියන්න උනත් කමින් ඉන්නවා කියන්න උනත් කාලා තියෙනවා කියන්න උනත් eat වල අපිට බෑ eat වත් ate වත් එහෙම පාවිච්චි කරන්න eat වල ලාසරුපී ක්‍රියාපදේ මොකද්ද eat ඔයාලා ඉරගිලුව පොත බලන්න ate eaten eat ate eaten එතකොට ඔයාලට තේරෙනවා කාලා කියන past participle ස්වරූපේ eaten. එහෙනම් පුතා මේ ලියන කනවා කෑවා කාලා කියලා ලියන හැම වාක්‍යයකම ඔයා eaten විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මෙතන හැමතිස්සෙම ක්‍රියාපද එන්න ඕනේ eaten. ඒ නිසා හැමතිස්සෙම ක්‍රියාපද eaten. ආයේ කිසි කතාවක් නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ දැන් දෙයියනේ හැම එකටම eaten දාලා කොහොමද අපි කනවා කෑවා කාලා කමින් ඉන්නවා කියලා මේ වෙනස් කරගන්නේ? ඒක ගැටලුවන්නේ. හැම එකකටම ඊටන් දාලා කොහොමද අපි ඒක දැන් කෑවා කියද්දිත් ඊටන් එක ආලා කියන්නත් ඊටන් කමින් ඉන්නවා කියන්නත් ඊටන් හැම එකකටම ඊටන්. එතකොට කොහොමද අපි ඒක තේරුම් කරන්නේ? තේරුම් කරන්න තමයි be verb එකේ ඉන්නේ. මතකනේ මම කිව්වා. past participle ක්‍රියාපදෙ ඉස්සරහින් pairing be verb එකක් දාන්න අනිවාර්යයි passive voice. එහෙකට තමයි ආ ඉන්නේ. එහෙනම් මතක තියාගන්න කනවා කියද්දි අපි එක්ක am eaten කියන්න ඕනේ, එක්ක is eaten කියන්න ඕනේ, එක්ක are eaten කියන්න ඕනේ. මෙන්න be verb එක දාලා ඊට පස්සේ වාඩ පුළුවන් be verb එක දාලා ඒකට පස්සේ වාඩ පුළුවන් past participle ක්‍රියාපදේ දාන්න. past participle ක්‍රියාපදේ ඊට. past participle ක්‍රියාපදේ ඔකට විතරක් නෙමෙයි හැම එකකටම එනවා. right. දැන් අපි බලමු කෑවා කියන්නේ. අපි දන්නවනේ කර්තෘකාරක වාක්‍ය වල කෑවා කියලා ලියනවනේ. කෑවා කියලා කියද්දී අපි කොහොමද passive voice වලින් කෑවා කියන්නේ? passive voice වලින් කෑව කියන්න ඉතින් ක්‍රියාපදේ ඊටන්ම තමයි. හැබැයි කෑවා කියද්දී අපි දන්නවා be verb එක එන්න ඕනි එක්ක was එක්ක were. was eaten කියලා කොහේ හරි තියෙනවා නම් ඒ කියන්නේ කෑවා කියලා. were eaten කියලා කොහේ හරි තියෙනවා නම් ඒ කියන්නේ කෑවා කියලා. පැහැදිලිනේ? ඒ කියන්නේ කෑවා. ඊට පස්සේ අපි බලමු will eat. will eat. කාවි. කාවි.
කාවි. එතකොට කාවි කියද්දී උනත් ක්‍රියාපද ඊටන් තමයි තියෙන්නේ. පැසිව් වොයිස් වාක්‍ය වල ඊටන් තමයි. ආයෙ කිසි කතාවක් නැහැ. එතකොට බී verb එක මොකද්ද? කනවා කියන්නේ ඈමිස්සා නම් කෑව කියන්නේ was නම් අනිවාර්යයෙන්ම කාවි කියන්නේ මොකද්ද බී verb එක? will be. will be. අල්ලේ පුතා හරි. එතකොට කනවා, කෑවා, කාවි. ඔය තුන පැසිව් වොයිස් වලින් ලියන විදිය දැන් අපි තේරුම් ගත්තා. දැන් ඔච්චරද කනවා, කෑවා, කාවි කියලා විතරද අපි ඇක්ටිව් වොයිස් වලින් කියන්නේ? ඇයි? කමින් ඉන්නවා කියන්නේ නැද්ද? දැන් අපි බලමු කමින් ඉන්නවා කියලා කොහොමද පැසිව් වොයිස් වලින් ලියන්නේ කියලා. මගේ පුතේ අපිට දැන් කමින් ඉන්නවා කියද්දී ඇක්ටිව් වොයිස් වල අපි කියන්නේ am is are දාලා eating කියලා ing ක්‍රියාපදේ දානවා. ඒකනේ කරන්නේ. එහෙම කරාම කමින් ඉන්නවා කියලා හැදෙනවා. ඒතර කමින් ඉන්නවා. කමින් ඉන්නවා. දැන් හරි වැඩේනේ. කමින් ඉන්න ing වුණත් පැසිව් වොයිස් වල ලාවෙම වෙන්න ඕනේ. ආයි කිසි කතාවක් නැහැ. ඊටම තමයි. දැන් ඉතින් හරි වැඩේනේ. දැන් මේක අපිට am is are විතරක් මෙතන දාලා am is are eating කියලා දාන්න. දැන් am is are eating කියොත් මෙතනත් කනවා කියන am is are eating කමින් ඉන්නවා කියන am is are eating වෙනවනේ. ඒක වුණොත් ඉතින් ගැටලුවක් වෙනවා. ඒ නිසා සුද්ධෝ කරලා තියෙන වැඩේ දන්නවද? සුද්ධෝ කරලා තියෙන වැඩේ මෙන්න මෙතෙන් අලුත් වචනයක් දාලා තියෙනවා ing කියලා පැසිව් වොයිස් වල අඳුර ගන්න. ing කියලා පැසිව් වොයිස් වල අඳුර ගන්න මෙතෙන්ට දාලා තියෙන පදේ තමයි being. being. මේ චූටියෙන් ලියන්නම්. B E I N G being. right? being. මෙන්න මේ පදේ දාලා තියෙනවා. ඔයාලා තේරෙනවා මේ පදේ මම වෙනම ලියන්න ඕන නම් මේක ලියන්නේ being. B E I N G being. being. right? එතකොට being කියලා දාලා තියෙනවා ing කියලා පෙන්නන්න. එතකොට ඔයාලා තියෙනවා am being eaten කියලා හරි is being eaten කියලා හරි are being eaten කියලා හරි තිබ්බොත් එහෙම ඒ කියන්නේ බං මේක කමින් ඉන්නවා කියලා. දැන් කමින් හිටියා. කමින් හිටියා කියන්නේ පැසිව් වොයිස් වාක්‍ය වල නෙමෙයි ඇක්ටිව් වොයිස් වාක්‍ය වල අපි මොකද්ද කියන්නේ? was were eating. was were eating. එතකොට මෙතන කමින් ඉන්නවා නෙමෙයි කමින් හිටියා. කමින් හිටියා. කොහොමද මගේ පුතේ පැසිව් වොයිස් වලින් කමින් හිටියා කියලා කියන්නේ? ඔයාලා පැහැදිලි was were දාලා අපි මේකට eaten කියලා දැම්ම කියමුකෝ. එතකොට පුතා මෙතනත් was were eaten මෙතනත් was were eaten. එතකොට ගැටලුවක් එනවනේ. දෙන්න කෑවා කියනත් was were eaten කමින් හිටියා කියනත් was were eatenද? නෑ. කමින්නේ ing කියලා පෙන්නන්න අපි මෙතෙන්ද දානවා being කියන පදේ. being කියන පදේ. එතකොට මේක හරි. right. දැන් දෙයනේ කියලා ing වාක්‍ය දෙකක් ලිව්වා. ඔයාලා දන්නවද? පැසිව් වොයිස් වාක්‍යවල ing ක්‍රියාපද භාවිතා කරන්නේ දෙකයි. ඊතුරු කිසිම ක්‍රියාපද ing ක්‍රියාපදයක් භාවිතා වෙන්නේ නැහැ. නියමයිනේ. කිසිම ing ක්‍රියාපද පාවිච්චි වෙන්නේ නැහැ. දැන් පාවිච්චි කරන්නේ ලා ක්‍රියාපද. ing ක්‍රියාපද 8ක් තියෙන මේ was were eaten, am is are eaten, have been eaten, has been eaten, will be eaten මේ හැමතිස්සෙම අපි කතා කරන්නේ කොට බර ගානක් ඇක්ටිව් වොයිස් වාක්‍ය වල පැසිව් වොයිස් වාක්‍ය වල am is are eaten, was were eaten විතරයි ඉන්නේ. right? වෙන කිසිම එකක් නැහැ. ඊට පස්සේ ලා ක්‍රියාපද. මොනවද ලා ක්‍රියාපද? ලා ක්‍රියාපද වල අපි දන්නවා ලා ක්‍රියාපද වාක්‍ය දානකට දැම්මේ have eaten. කතුරුකාරක වාක්‍ය වලත් ලා ක්‍රියාපද දානවනේ. ඒ කතුරුකාරක වාක්‍යව කාලා තියෙනවා කාලා තිබුණා කියලා ලියන්නේ මෙහෙමනේ. have eaten හරි has eaten හරිනේ දැම්මේ. have eaten හරි has eaten. පැහැදිලිනේ? have eaten එහෙම නැත්නම් has eaten. තේරුණානේ? එතකොට දැන් අපි කාලා තියෙනවා කියන තමයි ඒ කියන්නේ. කාලා තියෙනවා. ඒතර කාලා තියෙනවා කියලා කියද්දී අපි කොහොමද පැසිව් වොයිස් වලින් ලියන්නේ? අයියෝ මෙතනත් eaten. අපි පැසිව් වොයිස් වලින් ලියන්න ඕනේ ක්‍රියාපද eaten කියලා තමයි. ඒක හරි. දැන් කොහොමද be verb එක? have has වල be verb එක මතක නැද්ද? මතකයිනේ. have has වල be verb එක එක්ක have එක්ක has
have has කියලා දාලා අපි මේකට been කියලා දානවා. එතකොට මේකේ be verb එක හැදෙනවා. have been eaten හරි has been eaten හරි කොහේ හරි තිබ්බොත් එහෙම ඒ කතුකාරක වාක්‍යයක් නෙමෙයි කර්මකාරක වාක්‍යය. have eaten හරි has eaten හරි කිව්වොත් ඒක කර්මකාරක කතුකාරක වාක්‍යයක්. have been eaten හරි has been eaten හරි තිබ්බොත් ඒක කර්මකාරක වාක්‍යයක්. දැන් අපි බලමු had eaten කාලා තිබුණා කියලා කොහොමද passive voice වලින් ලියන්නේ? passive voice වලින් කාලා තිබුණා කියලා ලියන්නේ මගේ පුතේ. මේකේ had විතරක් නෙමෙයි. අපි had been කියලා දාලා eaten කියලා කියනවා. had been කියලා දාලා eaten කියලා කියනවා. had been කියලා දාලා අපි eaten කියලා කියනවා. දැන් අපිට තව එකයි ඉතුරු. කාලා තියේවි කියන අපි කියනවා මොකද්ද? will have eaten කියලා. will have eaten කියලා. එතකොට කාලා තියේවි. කොහොමද අපි කාලා තියේවි කියලා passive voice වලින් කියන්නේ? passive voice වලින් කියන්නේ will have වල be verb එක will have been eaten. මෙන්න මේ විදිහට කර්තෘකාරක ක්‍රියාපදය කර්මකාරක ක්‍රියාපදය බවට හරව ගන්න ඔයාලට හැකියාව තියෙන්න ඕනි. පැහැදිලිද? කර්තෘකාරක ක්‍රියාපදය කර්මකාරක ක්‍රියාපදය බවට හරව ගන්න ඔයාලට හැකියාව තියෙන්න ඕනි. කර්තෘකාරක නම් අපි කනවා කියද්දී eat හරි eats හරි කියනවා. කර්මකාරක නම් අපි කනවා කියන්නේ එක්කෝ am eaten කියලා, එහෙම නැත්නම් is eaten කියලා, එහෙම නැත්නම් are eaten කියලා. right. මෙහෙම ඔයාලට කර්තෘකාරක ක්‍රියාපදේ කර්මකාරක ක්‍රියාපදේ බවට හරව ගන්න පුළුවන් නම් මේ කතාව තේරුණා නම් අත උස්සන්න බෑ. right. ඔව් ගොඩක් අයට තේරලා තියෙනවා. හැමෝම අත උස්සනවා. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් දරුවනේ මයික් එක ඔන් කරලා අහන්න. එතකොට මට තව විස්තර කරන්න පුළුවන්. දැන් ඔයාලට මම වෙලාව දෙනවා මේක ඔයාලගේ පොතේ ලියා ගන්න. මෙතන තියෙන්නේ passive voice කියලා. passive කියලා ලියන්න දන්නවනේ? ඒක පොතෙන් බලලා ලියන්න. හරි පුතේ. දැන් එහෙනම් මේ chart එක, මේ table එක ඔයා copy down කරගන්න ඔයාගේ පොතේ. පොඩ්ඩක් සද්ද ඇහෙනවා ඇති. ඒව ගණන් ගන්න එපා. සර් බෝඩ් එක පැහැදිලිව පේන්නේ නෑනේ. බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැල්ලු දරුවනේ. පුතේ බෝඩ් එක හැමෝටම පැහැදිලිව පේන්නේ නැද්ද? ඔය මිනුල්කි කතා කරනවා ඇත්ත සමහරට මෙතන. පේනවා සර්. මෙතන පැහැදිලිව කියලා මම කිව්වා. පේනවනේ. ඒකනේ. පේනවා ජනුත් දාලා දෙනවා පේනවා කියලා. ඒකනේ. සර් රෝස පාටෙන් ලියලා තියෙන බීන් කියලාද? ඔව් රෝස් පාටෙන් ලියලා තියෙන්නේ being B E I N G being කියලා උච්චාරණය කරන්න ඕනේ නැහැ. being කියලා කිව්වම ඇති. being මේක being මේක being මේක being මේක being being සමහර ඒවා දෙක මතක ගන්න. මේක double E N තියෙන මේක B E I N G තියෙන.
being. දැන් ඔයාලා මේක මතක තියාගන්න ඕනේ. මේක මතක තියාගන්න ඕනේ. eat eats කියන කනවා කියලා passive voice වලින් ලියන්නේ am is අදාළ යුතුයි. මේ chart එක බලලා හරි දැන් වාක්‍ය ලියමු. ලියලා පස්සේ ඔයාලා මේ chart එක මතක තියාගන්න. එතකොට තමයි passive voice පුළුවන් කියන්නේ. එහෙම නැත්නම් passive voice බෑ. සර් ඔව්. ලහිරු කියන්නේ. අර සර් කමින් හිටියා කියන එකට පහළ ඔව්. ඇක්ටිව් වොයිස් වල සර් මොකද්ද මේ hard has eaten marks වල තියෙන්නේ? මේක have has H A V E මේක H A S. ඔයාට මේ D හා එක සර්. වගේද මේක පේන්නේ? මේක මේ ඇලයිරක් ඔව් ගහනවා. සර්. මේක ඇලයිරක්. හා සර්. අපි ලා ක්‍රියාපද වාක්‍ය දානකොට have has නේ දාන්නේ. right. කවිෂයි පියුමක නම් මේක ලියාගෙන ඉවරයි. පුතාලා අනිත් අයත් ලියාගෙන ඉවර නම් අත උස්සන්න ඉක්මනට. මොකද අපිට වාක්‍ය ලියන්න ඕනේ.
තාමත් දෙන්නයිද? sir ඔව්. sir ඔව් කියන්නද? මේ අවසානම එකේ sir will have been කියලා තියෙන මේ passive voice වල ඔව්. will have been. be verb එක will have වල be verb එක will have been නේ. හා sir අද චුට්ටක් පොඩි සද්ද ටිකක් ඇහෙනවා උඩ තට්ටුවේ වැඩ පොඩ්ඩක් ඒක ගැන හිතන්න එපා. හත් දෙනෙක් ඉවරයි. තව පස් දෙනෙක් විතර ඉන්නවා. පහක් නෙමෙයි හතරක්. right. ලියන්න ඉවරයි හැමෝම. මේ වාක්‍ය ලියන පිළිවෙල. මේ වාක්‍ය ලියන පිළිවෙල වාක්‍ය මුලින් සඳහන් කරන්න ඕනේ කිව්වේ කර්මයනේ. කර්මය නම් ඒ කියන්නේ අපි කාටද කියන එක හරි මොකක්ද කියන එක හරි තමයි වාක්‍යයේ අංක 1ට ලියන්න ඕනේ. ඒ නිසා අංක 1ට ලියන්න ඕනේ කාටද කියන එක හරි මොකක්ද කියන එක. right කාටද තෑග්ගක් දුන්නා තෑග්ගක් දුන්නේ කාටද? මොකද්ද දුන්නේ තෑග්ග? එතකොට ඕක දෙකේ එකක්. ඊට පස්සේ අපි මෙතන දාන්න ඕනේ be verb එක. was the were the am is the will be the have been has been the had been the ඔය මඟුලක් දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන දාන්න ඕනේ ලා ක්‍රියාපදේ past participle ක්‍රියාපදේ. past participle ක්‍රියාපදේ මගේ පුතාලට මතක නැත්නම් අඩුම තරමේ අද පොත හරි පාවිච්චි කරලා දාන්න ඕනේ. පාඩම් කරගන්න ඕනේ past participle ක්‍රියාපදේ. ඊට පස්සේ ඉතුරු ඒවා දාන්න. right ඊට පස්සේ ඉතුරු ඒවා දාලා වාක්‍ය අගට කතරු දානවා නම් අපි කිව්වා බය එකන දානවා කියලා. right එතකොට අපිට කතරු දානවා නම් මෙතන ඔයාලා මෙතන මට ඉඩමදි ලියන්න. ඉඩමදි බයි කියලා දාලා කතරු කියලා දාගන්න. බයි කියලා දාලා තමයි අපි කතරු දාන්නේ. බයි කියලා කතරු දාගන්න ඕනේ මෙතන. ඔයාලට ඉඩමදි නම් ඉතින් කරන්න දෙයක් නැහැ යටින් දාගන්න. හරි. එවනම් ඔයාලට පැහැදිලි දැන් අපි කර්මකාරක වාක්‍යයක පිළිවෙලක් කොහොමද අපි වාක්‍ය හදන්නේ කියලා ලියාගත්තා. දැන් අපිට තියෙන්නේ වාක්‍ය ලියන්න. අපි වාක්‍ය කිහිපයක් ලියමු. එතකොට ඔයාලට තේරෙයි තව කොහොමද වාක්‍ය ලියන්නේ කියලා. sir ඔව්. කාටද මොකද්ද කියන දෙකම තිබ්බොත් sir මොනා කරන්නේ? මොකක් ඉස්සෙල්ලම ලියන්න ඕනේ sir? පුතේ හොඳ ප්‍රශ්නයක්. නියමයි. right ලහිරු කාටද මොකද්ද කියන දෙකම තිබ්බොත් ඔයාට කැමති එක ඉස්සරහට ගන්න. ඔයාට අවධාරණය කරන්න කැමති එක. කියන්නේ ඔයා කාටද දුන්නේ කියන එක නම් කාටද කියන එක නම් ඔයාට ඕනි උලුප්පන්න ඔයා කාටද කියලා ගන්න. දුන්නේ මොකද්ද කියන එක උලුප්පන්න ඕන නම් මොකද්ද කියලා ගන්න. ඔයාට අයිතිය තියෙනවා දෙකෙන් එකක් ගන්න. හරිනේ? right. හා sir. සර් කියලා විතරක් කියන්න එපා. ඔක්කොම ප්‍රශ්න අහන්න. right? මා අහගෙන ඉන්නේ.
right ලියන්න ලියුම් ලියනවා පන්තියේදී ලියුම් ලියනවා පන්තියේදී තේරුම් ගන්න වාක්‍යය ලියුම් ලියනවා පන්තියේදී බාහිර ශබ්ද ගොඩක් ඇහෙනවා එහා පැත්තේ ගිනිමලයකුත් ගහලා ඒ සද්දෙත් ඇහෙනවා තා පොඩි වෙලාවක් තියෙන ඉවසගෙන right ලියුම් ලියනවා පන්තියේදී එතකොට ලියුම් ලියනවා පන්තියේදී කිව්වම පුතේ රෙකෝඩින් එක මේ යසුරු දානවා රෙකෝඩින් එක ඉල්ලුවොත් දානවා right හැමෝටම දාලා ඉන්නේ ඉල්ලුවොත් ඒ අදාළ පුද්ගලයාට දානවා එතකොට රෙකෝඩින් එක අදම දෙන්න පුළුවන් කියලා කියන්න බෑ මට සමහරට හෙට උදේ වෙන්න පුළුවන් හෙට අද දවසේ අප්ලෝඩ් කරලා හෙට දවස් ඇතුළත දෙන්න ලියුම් ලියනවා පන්තියේදී එතකොට ලියුම් ලියනවා පන්තියේදී කියන වාක්‍යයේ කවුද මේක කරන්නේ ලියුම් ලියන්නේ කවුද පන්තියේද පිස්සුවේ එතකොට ලියුම් ලියන්නේ කවුද මේකේ ලියන කෙනෙක් නැහැ ලියන කෙනෙක් නැහැ ලියන්නේ මොනවාද කියන එක තමයි දැන් මේ හයිලයිට් කරන්න යන්නේ එතකොට ලියන්නේ මොනවාද කියන එක හයිලයිට් කරන්නේ එතකොට මොකද්ද ලියන්නේ කියන එක තමයි හයිලයිට් කරන්න යන්නේ එතකොට මේක කතෘකාරක නෙමෙයි කියන එක ඔබට පැහැදිලි කතෘ නැත්තම් කතෘකාරක නෙමෙයි මේක කර්මකාරක වාක්‍යයක් එනිසා අපි කර්මකාරක වාක්‍යයෙන් ලියමු මොකද්ද ලියන්නේ මොකද්ද කියලා දාන්නේ කාටද කියලා මේක නෑනේ මොකද්ද කියන එක දාමු මොකද්ද ලියුම් letters පුතා මොන ලියුම්ද ලියන්නේ කියලා දන්නවනම් the letters කියලා දාන්න නමුත් පියුම් කියලා තියෙනවා නියමයි right එතකොට මෙතන බලන්න be verb එක දැන් ලියනවා කියද්දී passive voice වාක්‍යවල write කියලා ලියන්න නම් බෑ write wrote written මෙන්න ලා ක්‍රියාපදේ නිකන් දාන්නත් බෑ ලියනවා කියද්දී අපි දාන්නේ am is I correct ලියුම් වලට ගැලපෙන්නේ am ද is ද ආද එහෙනම් අපි කියනවා letters are written පන්තියේදී in the class එහෙම නැත්නම් at the class කියලා කියන්න පුළුවන් at the class කියලා දාන එක ගොඩක් හොඳයි in the class කියලා දැම්මත් වැරදි නෑ දෙකම හරි letters are written in the class එහෙම නැත්නම් letters are written at the class මේ දෙවිදියටම හරි letters are written at the class එහෙම නැත්නම් letters are written in the class ලියන්න කසුන්ට ඔහුගේ උපන්දිනය සඳහා right ඔහුගේ උපන්දිනය සඳහා කාර් එකක් දුන්නා කසුන්ට ඔහුගේ උපන්දිනය සඳහා කාර් එකක් දුන්නා පුතා මේ දෙනවට කියන්නේ give පුතේ මේකේ තුන give gave given මගේ පුතාලට දැන් try එකක් දෙන්න මේ එකත් එක ලියන්න කසුන්ට ඔහුගේ උපන්දිනය සඳහා කාර් එකක් දුන්නා කසුන්ට ඔහුගේ උපන්දිනය සඳහා කාර් එකක් දුන්නා
කසුන්ට ඔහුගේ උපන්දිනය සඳහා කාර් එකක් දුන්නා. ප්‍රීමක වාක්‍යය ආයෙසර චෙක් කරන්න. පොඩි මිස්ටේක් එකක් තියෙනවා. There is a little mistake. right. ඔයාලා try කරන්න නැති අපි බලමු මේ වාක්‍යය කොහොමද passive voice වලින් ලියන්නේ කියලා. Yes, now correct. ප්‍රීමක now your sentence is correct. කසුන්ට ඔහුගේ උපන්දිනය සඳහා කාර් එකක් දුන්නා. ඒතර පැහැදිලි මේකේ කසුන්ට දීලා තියෙන්නේ. කවුද දුන්නේ? වාක්‍යයේ කවුද දුන්නේ කියලා නෑ. highlight කරලා නෑ. පැහැදිලිනේ? කවුද දුන්නේ කියලා highlight කරලා නෑ. දුන්නේ මොකಾದ දන්නේ නෑ. හැබැයි ලැබුණ කෙනා ඉන්නවා. කාටද හම්බුනේ? කසුන්ට. අවුලක් නෑනේ. right? yes, ලහිරු වාගේ එකක් හරි. right? එතකොට කාටද දුන්නේ? අපි ගමු ඉස්සරහට. right? කසුන් දුන්නා. අතීත කාලේ තියෙන්නේ. එතකොට දෙනවට is given. හැබැයි මේක am is are given කියන්නේ දෙනවටනේ. දුන්නා කියන බලන්න chart එක බලන්න. කෑවා කියන එකට දුන්නා කියන එක ගැලපෙන්නේ. එතකොට අපි දාන්න ඕනේ was were එක ලා ක්‍රියාපදේ. මෙතන කසුන්ට ගැලපෙන්නේ was හින්දා was මෙතන ලා ක්‍රියාපදේ given. was given කසුන් was given මොකක්ද යාට දුන්නේ? a car. කසුන් was given a car. ඔහුගේ උපන්දිනය සඳහා for his birthday. ඔහුගේ උපන්දිනය සඳහා for his birthday. Cousin was given a car for his birthday. මේක ලහිරු වෙනත් විදිහට ලියලා තිබ්බා. එයා කාටද කියලා නෙමෙයි highlight කරයි. මොකක්ද කියන එක වැදගත් එයාට. දුන්නේ කාර් එකක්. කසුන්ටද වැදගත් නෑ. කාර් එකක් දුන්නේ. යකෝ කාර් එකක් දුන්නේ. කාර් එකක් කියන එක වැදගත් නම් ලහිරු කාර් එක උලුප්පුවා. ඇයි මොකක්ද කියන එකත් ගන්න පුළුවන් නේ පැසිව් වල ඉස්සරහට. මොකක්ද කියන එකත් ඉස්සරහට ගන්න පුළුවන්. එහෙමනම් ලියන්න පුළුවන් ඔයාට කාර් එකක් a car was given. මොකද කාර් එකක් දුන්නා කාර් එකටත් was නෙන්නේ. car was given a car was given. right? කසුන්ට අපි දානවා to කසුන්. car was given to කසුන්. ඔහුගේ උපන්දිනය සඳහා for his birthday. for his birthday. බලන්න මේ විදිහට ඔයාලට මේ දෙවිදිහට එක්කෝ කසුන් was given a car for his birthday එහෙම නැත්නම් a car was given to කසුන් for his birthday මේ ආකාර දෙකටම passive voice වාක්‍යයේ එකම වාක්‍යය ලියන්න පුළුවන් එක්කෝ කාටද එක්කෝ මොකක්ද කියන එක highlight කර. හරි. ඔයාලට පැහැදිලි දැන් passive voice වාක්‍යයක ස්ට්‍රක්චර් එක අපි කතරු නැතුව ලියන්න පුළුවන්. මේකේ වටිනාකම තමයි කතරු නැතුව අපිට වාක්‍ය ලියීමේ හැකියාව තියෙනවා. right? කවිශලා අපි මේක ඉගෙන ගත්ත ගිය අවුරුද්දේ ෆිසිකල් ක්ලාස් වලදී දැන් ඔන්ලයින් ක්ලාස් එකෙත් නැවත passive voice ඉගෙන ගන්න කරනවා. අපි හැම අවුරුද්දකම එකම පාඩම නැවත මතක් කර ගැනීම කරනවා. ඒ නිසා අපේ ළමයිට එකම පාඩම 10 වතාවක් විතර ඇහිලා තමයි සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්න යන්නේ. ඒකම ගොඩක් ලොකු වාසියක් වෙනවා. right? තව වාක්‍ය ලියමු. ලියන්න. ඔහුට
ඔහුට ආරාධනා කරා පාටියට. ඔහුට ආරාධනා කරා පාටියට. ආරාධනා කරනවා කියන්නේ invite කියන පදය irregular verb පුතේ නෑ. regular verb එකක් කියන්නේ. වලට තේරෙනවා. ඔහුට ආරාධනා කරා පාටියට. ඔහුට ආරාධනා කරා පාටියට. කවුද ඔහුට ආරාධනා කරේ? අපිට ඒ වැඩක් නැහැ. කොහොම හරි ඌට ආරාධනා කරා එච්චරයි. ඌ එතකොට එනවා පාටියට. කවුද ඌට ආරාධනා කරේ කියලා වාක්‍ය නැහැ. ඒකෙන් තේරෙනවා මේක පැසිව් වොයිස් වාක්‍යයක් කියලා. කර්තෘකාරක වාක්‍යයක් නෙමෙයි. ඔහුට ආරාධනා කරා පාටියකට. ඔහුට ආරාධනා කරේ කවුද කියන එක මේක නෑ. ළමයි පැසිව් වොයිස් වාක්‍ය හරියට තේරුම් ගත්තම පැසිව් වොයිස් වාක්‍ය වලට හරි ආසයි ළමයි. හැබැයි මතක තියාගන්න පැසිව් වොයිස් වාක්‍ය වලට ආස වුණා කියලා හැම තැනම පැසිව් වොයිස් ලියන්න එපා. පීමිකෝ වගේ වාක්‍ය වැරදි. ඔහුට ආරාධනා කරා පාටියට. ඔහුට ආරාධනා කරා පාටියට. right කවිෂ ඔයාගේ වාක්‍ය හරි. right නියමයි. great. පුතේ මෙතන බලන්න ඔහුට ආරාධනා කරා පාටියට කියන වාක්‍යයේ සමහර අය පාටියට කියන වචනය කර්මයේ විදිහට අඳුරගත්තා. අපි කර්මයේ විදිහට අඳුරගන්නේ දිල්ෂාන් ඔයාගේ වාක්‍යයේ තියෙන්නේ ඔහුට ආරාධනා කරනවා කියලා. ආරාධනා කරා කියලා නෙමෙයි. ඔයාගේ ඒ අතීත කාලයට හරවන්න. එතකොට මේකේ ඔහුට ආරාධනා කරා පාටියට කියන වාක්‍යයේ හරිද? අහගන්නකෝ පාටියට කියන එක කර්මයේ විදිහට ගන්න බෑ. ඒකට මොකද්ද පුතේ හේතුව? පාටියට කියද්දි නිපාත පදයක් එනවා to the party කියලා. පාටියට කියද්දි to the party කියලා එනවා. මතක තියාගන්න වාක්‍යයේ ඉස්සරහට නිපාත පදයක් සහිත කෑල්ලක් ගන්න බෑ වාක්‍ය ඉස්සරහට. ඒ කියන්නේ prepositional phrase එකක් වාක්‍ය ඉස්සරහට ගැනීම තහනම් passive voice වාක්‍යවල. එතන අනික මේක කොහෙටද කියලා අර්ථ කරනවා. මේක කාටද කියලාවත් මොකද්ද කියන එකවත් නෙමෙයි මේකෙන් අර්ථ වෙන්නේ. කොහෙටද? ආරාධනා කරේ කොහෙටද? පාටියට. යන්නේ කොහෙටද? කැන්ටිමට. ඒ වගේ ඒවා ඉස්සරහට ගන්න බෑ. ගන්න පුළුවන් කාටද කියන එක හෝ මොකද්ද කියන එක විතරයි. මේක ඒකට හරි පැහැදිලිව ඔයාලට තියෙනවා කාටද ආරාධනා කරේ කියලා. ඉතින් ගන්නකො එයා. right කාටද ආරාධනා කරේ? ඔහුට. කතෘකාරක වාක්‍ය වල වගේම තමයි වාක්‍ය මුලින් ලියන්න ඕනි him කියලාවත් his කියලාවත් නෙමෙයි. he තමයි. එතන ආරාධනා කරා කියනකොට බං මෙතන is invited නෙමෙයි. ආරාධනා කරා කියද්දි බලන්න වගුවට කෑවා කියලා ලියලා තියෙන්නේ was eaten හරි were eaten කියලා. එතකොට ඔහුට ගැලපෙන්නේ was. ඒ නිසා මෙතන was invited regular verb එක අපි ed දැම්මම හරි. invited. He was invited පාටියට to the party. He was invited to the party. එච්චරයි. He was invited to the party. හරි සරල වාක්‍යයක් ඒක. මම ගොඩාක් සංකීර්ණ එකක් දුන්නේ නැහැ. He was invited to the party. This is very simple. Okay. Now try the next one. ඊළඟ එක උත්සාහ කරන්න. කියන්න. ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා.
ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. ක්‍රිකට් සෙල්ලම් කරමින් තියෙනවනේ. ක්‍රිකට් කියන්නේ පණ නැති එකක්නේ. ක්‍රිකට් සෙල්ලම් කරමින් තියෙනවා. පිට්ටනියේ. පිට්ටනියේ ගහගෙන බෝල් ගහමින් ඉන්නේ. right. අපි බෝල් ගහනවා කියලා ලියන්න බෑ. සමහර චූටි ළමයි බෝල් ගහනවා. hit the ball කියලා කියනවා. ක්‍රිකට් සෙල්ලම් කරනවා. එහෙම ලියන්න එපා. ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා පිට්ටනියේ. try කරන්න ලියන්න. දැන් මෙතන සෙල්ලම් කරමින් ඉන්නවා. කවුද ක්‍රිකට් සෙල්ලම් කරන්නේ කියලා කියන්නේ නැහැ. එහෙමනම් කතෘකාරක වාක්‍යයක් වෙනවනේ. ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා පිට්ටනියේ. එහෙම නැත්නම් ක්‍රිකට් සෙල්ලම් කරමින් තියෙනවා පිට්ටනියේ. සෙල්ලම් කරන්නේ ක්‍රිකට්ද? ක්‍රිකට් සෙල්ලම් කරමින් තියෙනවා පිට්ටනියේ. Lairu has sent the same sentence again and again, right? Repeatedly. I don't know why. He was invited to the party. He was invited to the party, right? But the sentence is correct. Yumika has sent an answer. Let's see whether your answer is correct or not after I discuss the sentence. Okay? Now I am not going to tell. Okay, Lahiri also has sent the answer. Suppose you all have done, so I am going to teach. ක්‍රිකට් සෙල්ලම් කරමින් තියනවා පිට්ටනියේ. මොකද්ද සෙල්ලම් කරන්නේ ක්‍රිකට්? කාටද සෙල්ලම් කරන්නේ? එහෙම මගුලක් එන්නේ නැහැ නේ. සෙල්ලම් කරනවා කියන්නේ. ක්‍රිකට්. එහෙමනම් ඉන්නේ ක්‍රිකට්. කිරිකට් නෙමෙයි ක්‍රිකට්, right? මේකට ද ක්‍රිකට් කියලා එහෙම දාන්නේ නැහැ. දන්නවනේ? ක්‍රීඩා වලට ද දාන්නේ නැහැ කියලා. දාලා තිබ්බනම් මේ ටොකු 10ක් විතර එනකන්. right? ක්‍රිකට් සෙල්ලම් කරමින් තියෙනවනේ. සෙල්ලම් කරමින් තියෙනවා. එතකොට කරමින් ing ක්‍රියාපදය. ing ක්‍රියාපදවලත් am is අවශ්‍යමයි එන්නේ. නමුත් am is දැන් ක්‍රිකට් වල නම් is නේ එන්නේ. ඒ වුණාට is played කියලා දාන්න බෑ. ඒකට හේතුව මේ සෙල්ලම් කරනවා කියන්නත් ඕකමයි. සෙල්ලම් කරමින් කියනවා කියන්නේ අපි මේකට අලුත් පදයක් දානවා. ඔය එවපු ලහිරුගේ පියුමිකගේ උත්තර හරියටම හරි. එයාලා පැහැදිලිව been කියලා දාලා තිබ්බා. right? Cricket is being played කොහෙද පුතේ? පිට්ටනියේ in the ground. In the ground. Cricket is being played in the ground. පිට්ටනියේ ක්‍රිකට් සෙල්ලම් කරමින් තියෙනවා. කවුද සෙල්ලම් කරන්නේ කියන එක වැදගත් නෑ. ගහන්නේ ක්‍රිකට් පිට්ටනියේ. එච්චර. යන්නේ ළඟට පන්තිය පිරිසිදු කරමින් තිබුණා. පන්තිය පිරිසිදු කරමින් තිබුණා උදේ පන්තිය පිරිසිදු කරමින් තිබුණා. කවුද පන්තිය පිරිසිදු කරමින් හිටියේ කියලා කියන්නේ නැහැ. right? මේ තිබුණා කියන්නේ හිටියා කියන එක. උදේ පන්තිය පිරිසිදු කරමින් හිටියා උදේ. ඒ කියන්නේ පන්තිය නම් පණ නැහැනේ. එතකොට අපිට තිබුණා කියලා කියන්නේ. හිටියා කියන්න බෑනේ. පන්තිය පිරිසිදු කරමින් හිටියා නෙමෙයි තිබුණා උදේ. පන්තිය පිරිසිදු කරමින් තිබුණා උදේ.
අපිට තව චූටි කාලයක් තියෙන නිසා ඉක්මනට ලියන්න. රෙකෝඩින් දෙන්න වෙන්නේ හෙට උදේට. ඒ කියන්නේ අද දවසේ ඇතුළත මට අප්ලෝඩ් කරලා රෙකෝඩින් දෙන්න බෑ. right? Yes, Piyumika, your answer is correct. Now others, please don't look at the answer of Piyumika, right? Just write your own. පන්තිය පිරිසිදු කරමින් තිබුණා උදේ. ලොකු අයියලා අක්කලාටත් පැසිවස් වාක්‍ය තේරෙන්නේ නැහැ. ඔය අයියලා අක්කලා හම්බුනාන් පස්සේ උඹට පැසිව් වොයිස් පුළුවන්ද කියලා අහලා බැරි නම් කියලා දෙන්න. අවිෂා, your answer also is also correct. ඔයාගේ උත්තරෙත් හරි. ලහිරු, yes, correct. පිරිසුදු කරනවාට කියන්නේ පුතේ clean. මට කියන්න බැරි වුණා. මේක clean මේ irregular verb පුතේ නෑ. ඒ කියන්නේ regular verb එක. right. කාටද කියන්න පිරිසුදු කරන්න කියලා මේ කියේ නෑනේ. මොකද්ද පිරිසුදු කරන්න කියලා තියෙනවා. එනස අපි ඒක දාමු. right. The class පිරිසුදු කරමින් තිබුණා. ing වල මින් වාක්‍ය වර්ග දෙකයි තියෙන්නේ. පිරිසුදු කරමින් තියෙනවා නම් am නිසා තිබුණා නම් was. ඕකේ දෙක එකයි. එහෙනම් මෙතන class එකට ගිහලා පෙන්නේ was. හැබැයි පුතේ ing කියලා පෙන්නන්න being කියලා දාන්න ඕන. right. The class was being cleaned. පුතේ මේක cleaned. right. The class was being cleaned in the morning. උදේ in the morning. The class was being cleaned in the morning. පන්තිය පිරිසිදු කරලා තිබුණා. ලියන්නේ නැද්ද? සඳුදා මගේ ඔරලෝසුව වොච් එක හොරකම් කරලා තිබුණා. සඳුදා මගේ ඔරලෝසුව හොරකම් කරලා තිබුණා. හොරකම් කරනවා කියන්නේ පුතේ steal. මේකේ ලාසු රූපයේ steal, stole, stolen. right. ඒක irregular verb පුතේ බලන්න. සඳුදා මගේ ඔරලෝසුව හොරකම් කරලා තිබුණා. දැන් මගේ ගාව ඔරලෝසුව නැහැ. සඳුදා මගේ ඔරලෝසුව හොරකම් කරලා තිබුණා. සඳුදා මගේ ඔරලෝසුව හොරකම් කරලා තිබුණා. yes. සඳුදා මගේ ඔරලෝසුව හොරකම් කරලා තිබුණා. මම දෙයක් කියන්නම් පුතාලට. පුතාලා දන්නවද දැන් මේ තියෙන තත්ත්වය අනුව ඔන්ලයින් ක්ලාස් එක යන්නේ මේකෙදී ගොඩක් දරුවෝ ඔන්ලයින් ක්ලාස් වල ඉන්න අය වැඩ කරගන්නවා. සමහර අය මුකුත් වෙන්නේ නැහැ. සමහර අය ඔන්ලයින් ක්ලාස් හිටියත් උන් පිස්සු නටනවා. වෙන වැඩ කර කර ඉන්නවා ෆෝන් එකේ.
ඒ නිසා තේරුම් ගන්න මේ තාක්ෂණයත් එක්ක යන්නේ. එතකොට සමහර අය වැරදි දේවල් වලට පෙළඹෙනවා. එතකොට ක්ලාස් කියලා එයාලා වෙන වැඩ කර කර ඉන්නවා. WhatsApp බලනවා. ඔය වගේ පිස්සු කර කර ඉන්නවා. Facebook යනවා. ඒ වගේ. ඒ නිසා එහෙම අය ඉන්නකොට වැඩ කරන දරුවන්ට හොඳ ප්‍රතිඵලයක් දාන්න පුළුවන්. වැඩ නොකරන දරුවෝ වැඩි. 90%ක්ම වැඩ නොකරන දරුවෝ ඉන්නේ. 10%යි වැඩ කරන දරුවෝ ඉන්නේ. එතකොට ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් වැඩ කරොත්. රයිට්. ඔයාලා දිල්ෂාන්ලා එවලා තියෙන උත්තර ඔක්කොම හරි. ඒ නිසා ප්‍රියුමික ඔයාලා ඔක්කොම හොඳට තේරුම් අරගෙන තියෙනවා. මේ සඳුදා කියන එක අපිට වැඩක් නැහැ. මොකද්ද මගේ ඔරලෝසුව හොරකම් කරලා තියෙන්නේ? my watch. my watch. right. හොරකම් කරලා තිබුණා. අයියෝ. කරලා ක්‍රියාපදයක්. ක්‍රියාපද ඇක්ටිව් වොයිස් වල දාන්නේ have as එක නැත්නම් had එක. මේක කරලා තිබුණානේ. එහෙනම් had. නමුත් passive voice වල had නෙමෙයි had been වෙන්න ඕනේ. be verb එකනේ එන්න ඕනේ. එතකොට my watch had been stolen. පුතේ ක්‍රියාපද stolen. My watch had been stolen on Monday සඳුදා. on Monday සඳුදා කියද්දී එම්ම අකුර කැපිටල් කරන්න බැරි වුණ අය මොනවද කරන්න ඕනේ? අද චුට්ටක් ගිහිල්ලා පන්ති වුණාන් පස්සේ වල් ටිකක් කාලා එළියේ තනකොළ වාල දිනවනේ ග්‍රාස් ටිකක් කාලා චුට්ටක් වතු ටිකක් බොන්නේ තුන හරියි. ඇයි අපෝ? සතියේ දවස්වල Monday Tuesday Wednesday කියද්දී පළවෙනි අකුර කැපිටල් කරන්න තාම අමතක වෙනවා නම් මාසවල පළවෙනි අකුර කැපිටල් කරන්න තාම අමතක වෙනවා නම් වල් නෙමේ කන්න ඕනේ නේ. ළඟ හිටියනම් හිල් වෙන්න අයිනේ තිබ්බ. දිල්ෂාන් මොකද්ද? දිල්ෂාන් ඇහුන්නේ නැහැ. right. My watch had been stolen on Monday. මගේ ඔරලෝසුව සඳුදා හොලකම් කළා. අම්මට ඇවිල්ලා කියනවා. අම්මා මොකද කරන්නේ? හිටපන් උඹට. right. නේද? සපත්තු එහෙම නැති වුණාම සපත්තු නැති වෙලා ඇවිල්ලා නැද්ද ඉස්කෝලේ ඉඳලා? මගේ නම් නැති වෙලා ඇවිල්ලා තියෙනවා. සපත්තු මාරු වෙලා. right. මම ගන්න කැප් එක නැති කර ගන්න ඉස්කෝලේ. නියම චරිතයක්. right. කැප් එකක් ගත්තොත් ඒ නිසා කැප් ගන්නෙම නැතුව හිටියා. මොකද ඉස්කෝලේට ගෙනියවම එක දවසයි එක තප්පරයක් නැති නෑ. right. එහෙම කියනවනේ. තව එකක් ලියමු. පන්තිය 9:30 වෙන විට පටන්ගෙන තියේවි. පන්තිය 9:30 වෙන විට පටන්ගෙන තියේවි. පටන් ගන්නවා ස්ටාර්ට් නේ. පන්තිය 9:30 වෙනකොට පටන්ගෙන තියේවි. ලියන්න බෑ. පටන් ගන්න ගුරුතුමා ගැන සඳහන් නැහැ. පන්තිය ගැන විතරයි highlight කරන්නේ. පන්තිය 9:30 වෙන විට පටන්ගෙන තියේවි. 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 බලමු ප්‍රීමියගේ ආන්සර් එක කරෙක්ද කියලා. මට පේන විදිහට නම් ස්මෝල් මිස්ටේක් එකක් තියෙනවා. පන්තිය 9:30 වෙන විට පටන්ගෙන තියේවි.
right මොකක් ගැනද මේ කියන්නේ පන්ති ගැන නිසා the class පටන් ගන්න තියේවි පටන් අරගෙන තියේවි කියන්නේ will have එතකොට මේක passive voice හින්දා will have been පටන් ගන්නවා start ඒකේ irregular ලාසු රූපේ started the class will have been started 9:30 වෙන විට කියන්නේ පුතේ by ඒකත් by වෙන තමයි දාන්න වෙන්නේ by 9:30 at 9:30 කිව්වොත් 9:30 නේ හරියටම නමුත් by 9:30 කියන්නේ 9:30 වෙන විට by monday කියන්නේ සඳුදා වෙන විට by tuesday කියන්නේ අඟහරුවාදා වෙන විට by january කියන්නේ ජනවාරි වෙන විට ඒක වෙන විට කියලා නිපාත පදේ by එතන by එනකොට මතක තියාගන්න by කියනකොට තේරුම් ගොඩක් තියෙනවා by කියන මගින් කියන්න by කියන වෙන විට කියන්න by කියන විසින් කියන්න විසින් මගින් වෙන විට කියන තේරුම් තුනම by වල තියෙනවා. පැත්තක ලියාගන්න. by කියන එකේ තේරුම විසින් මගින් වෙන විට. යසුරු මේ හිරු දිසානායක ගැන හිතනවද? අයියෝ පුතේ මේ account එක මගේ මල්ලිගේ. right? එයා හිරු දිසානායක එයා maths class කරනවා. ගණන් පන්ති කරනවා. මම ඔයාලට group එකට දාලා තියෙනවානේ. ගණන් පන්ති කරනවා. එයාගේ link එකයි අපි දෙන්නම එකම link එක තමයි දැන් share කරගන්නේ. එතකොට හැමතිස්සෙම අපිට profile picture එකයි නමයි වෙනස් කරන්න බැරි හින්දා ඔයාලා මතක තියාගෙන ඉන්න ඔය හිරු දිසානායක කියලා හිටියත් ඒ මම තමයි ඉන්නේ. right? ඒක එතන ගැටලුවක් කරගන්න එපා. right? right? එතන එහෙම තමයි වෙන්නේ. එහෙම නැත්නම් අපිට අපි දෙන එකම Zoom link එක share කරගන්නේ Zoom වලට ලොකු ගාණක් ගෙවන්න වෙන හින්දා. right? The class will have been started at 9. At 9 නෙමෙයි පුතේ by 9. right? by 9. සර් බයි කියන එකේ තේරුම් ටික ආයෙත් කියන්නකෝ. by කියන එක පුතේ ලහිරු මගින් විසින් වන විට මගින් විසින් වන විට 9:30 වලට at 9:30 කියලා දාන්නොත් පුතේ ජනු 9:30ට කියලා කියන්නේ 9:30 වෙන විට නෙමෙයි. ඔයාගේ උත්තරේ හරි 9:30ට නම් at 9:30. by 9:30 කියන්නේ 9:30 වෙන විට. by monday කියන්නේ සඳුදා වෙන විට. on monday කියන්නේ සඳුදාට හරිය. on monday සඳුදාට at 9:30 9:30ට. නමුත් by කියලා දාපු ගමන් වෙන විට කියලා තේරුමයි. වෙන විට කියලා තේරුමයි. හොඳයි. දැන් passive voice වාක්‍ය අපිට මේ විදිහට හිතලා ඔයාලා වාක්‍ය 10ක් අඩුම තරමේ පොඩි වාක්‍ය 10ක් හදලා ඉවන්න. මම හරි සතුටුයි පුතේ වාක්‍ය 10ක් හදලා ඉවුවොත්. ඊට පස්සේ ලබන සතියේ මම ඔයාලට කියලා දෙනවා අපිට පේපර් එකට සමහර විට active voice වාක්‍ය දීලා passive voice වලට හරවන්න කියනවා. එතකොට අපි active voice එක passive voice වලට හරවද්දී අපි මේ ඉගෙනගත්ත දේවල්ම චුට්ටක් practice කරන්න තියෙනවා. ඊට පස්සේ ඒක මම ලබන සතිය කියනවා active voice වාක්‍ය දීලා passive voice වලට හරවන්න කියලා දෙනවා. දැන් ඔයාලා ලබන සතිය වෙනකොට netme විශේෂයෙන්ම homework වාක්‍ය 10ක්වත් අඩුම තරමේ ලියලා ඉවන්න ඕනේ at least 10 sentences. right? ඒ නිසා අඩුම තරමේ වාක්‍ය 10ක් ලියලා මට එවලා අපි මම ඒ ටික බලලා එවන්නම්. කරන්න දැන් homework කරන්න ඕනේ. homework නොකර ඉන්න බෑ. ඊට පස්සේ paper එකේ වැරදි ප්‍රශ්න ටික කරන්න ඒවා ආයෙ බලන්න. ආයෙත් මම paper එකක් දෙනවා. එතකොට ඊට වඩා ලකුණු ගන්න. සහ අපි කරලා තියෙන පාඩම් ටික හැමදාම නැවත බලන්න. එහෙම නැතුව අපි ඉගෙනගත්ත පාඩම් ටික ආයෙ බලන්න නැති හින්දා තමයි ගොඩක් අයට ඉංග්‍රීසි බැරි වෙන්නේ. right? ඒ නිසා ඒකත් කරන්න. හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක ඉවර කරනවා. අපි ආයෙ අලුත් එකට යන්නේ. ලබන සතියේ අපි හම්බෙමු. See you next week. Have a nice day. Goodbye. Goodbye. Okay. Bye, sir. Thank you. Okay, you're welcome. Goodbye. Okay.